record වෙනවනේ. You are sharing make a recording on this computer කියලා වැටෙන්නේ. එතකොට දැන් මේකේ සම්පූර්ණ ફોකස් එක තියෙන්නේ the international style කියලා. building style එකක් තමයි මේ international style කියලා කියන්නේ. ඒ ගැන තමයි මේ කතා කරන්නේ. දැන් ආකිටෙක්ට් කෙනෙක් වගේ වුණා නම් ඔයාට මේක ලේසි. මොකද ඔයාගේ ෆීල්ඩ් එක නිසා. අපි ලකි වුණොත් ෆැෂන් පැත්තෙනුත් එකක් එන්න. ඔව්. එතකොට වෙස්ටර්න් සිටිස් වල එක්ස්පීරියන්ස් කරා ඒ සිටිස් එක්ස්පීරියන්ස් කරා ස්ටීප් රයිස් කෙලින්ම ඉහළ නැගීමක් in demand මේ ඩිමෑන්ඩ් එක වැඩි වුණා ඩිමෑන්ඩ් එකේ තමයි මේ ඉහළ නැගීම උනේ ස්ටීප් කියන්නේ දැන් ස්ටීප් තද බැවුමටත් කියනෝනේ ස්ටීප් කියලා ස්ටීප් හිල් for commercial and civic premises එතකොට වෙළඳ සහ මේ සිවික් කියන එකේ මම හිතන්නේ මේ ප්‍රෙමිසස් කියන්නේ ගොඩනැගිලි තැන් එතකොට සිවික් කියන්නේ මට හිතෙන හැටියට ජනතාව ගැවසෙන කියන එක ඉන්න පොඩ්ඩක් බලන්න අනිත් කම්පියුටරේ සිවික් කියලා Honda Civic වාහනය ආවේ relating to city or town. Oh, city එකට හෝ town එකකට අදාළ කියන එකයි civic කියන්නේ. It's especially its administration and municipal. එතකොට administration එකට අදාළ හෝ නගර සභාවලට අදාළ municipal කියන්නේ පරිපාලනයට අදාළ ඒවා. එතකොට due to population growth එක හින්දායි due to කියන එක ඔයා දන්නව නේද? ඔව්. and expansion of the white collar professions. එතකොට මෙතන white collar professions blue collar professions කියලා දෙකක් තියෙනවා මේ ඇමරිකාවේ. දැන් white collar professions කියලා කියන්නේ මම මේ blue බලමු මේ blue collar කියන එක blue collar කියන එක worker, clergy, bartender, police officer, boiler maker, train driver, line worker, farmer, landscape architect, general contractor. ඒ blue collar කියන එක white collar professions කියන්නේ accountant, construction engineer, financial advisor අන්න ඒ වගේ ඒව තමයි පෙන්වන්නේ. එතකොට පොඩි වෙනසක් තියෙනවනේ එතන මේ office workers කියන්නේ ඒ මම හිතන්නේ office workers කියන එක accountant මතක තියාගන්නකෝ. At the same time එතකොට early decades of the 20th century කියන එකේදී 1910-20 වෙන්නත් පුළුවන් මේක. එතකොට එතන ඉඳලා 1950 වගේ දක්වා කාලය තුල. At the same time, architects were growing discontented with the ornamental spirals. Spiral එක දන්නවනේ මෙහෙම නැගලා යන buildings ඉන්නේ අර මේ විදිහට. එතකොට architects ලා discontented. ඒගොල්ලෝ content නැහැ. අසතුටු වුණා. අසතුටුයි. ornamental එක හැඩ විදියට හදනවා and decorative features ඒ අලංකාර කරන features එක in the prevailing design ethos එතකොට දැනට තිබිච්ච ඒ කාලේ තිබිච්ච design styles වල of art deco or art modern එතකොට ඒක basic idea එක තමයි ඒ කාලේ තිබිච්ච designs එක ඒගොල්ලෝ අසතුටු වෙලා අරවා එකපාරටම නැගිලෙන්න ගත්තා commercial එක. Once considered the height of sophistication කාලයක් සැලකුණා height of sophisticated කියලා කියන්නේ බොහොම assume කියන එක ඒකේ height එක ඉහළ නැගීම විදියට සැලකුවට
These styles were quickly becoming seen as pretentious and old fashions. එතකොට මෙතන අපිට pretentious කියන එක මගේ ඔළුවට එන්නේ නැහැ. මම දැකලා තියෙන වචනය. නමුත් old fashion කියන එක අපිට තේරෙනවා. ඒ අර assume art designs ඒවා old fashions විදියට සැලකෙන්න ගත්තා. කලින් ඒවා හොඳයි කියලා හිතුවට. එතකොට pretentious කියන එක අපි හොයාගමු ඔයාගේ දැනුමට. Attempting to impress by affecting greater importance, talent, culture than is actually possessed. Pretentious කියලා කියන්නේ pretend වෙනවා කියන එකනේ. තියෙනවට වැඩිය දෙයක් පෙන්නනවා. පෙන්නන්න බිල්ඩින් හදනවානේ. ඔය ඩුබායි වල තියෙන ලෝකෙ උසම බිල්ඩින් එක. ඒ වගේ. ඒවා එච්චර ගණන් ගන්න නැති වුණා. In this confluence of movements මේ විදියට buildings වෙනස් වෙන movement එකේදී a new style of architecture emerged. It was simple, practical and strong. A new look for the modern city and the modern man. It was named the International Style. මේ style එක ගැන තමයි හඳුන්වන්නේ. Although the international style first emerged in Western Europe in the 1920s, it found its fullest expression in American architecture and was given its name in a 1932 book in the same title. එතකොට මට මෙතන ගැටලුවක් ඇති වුණා. දැන් international style එක පටන් ගත්තට වෙස්ටර්න් යුරෝප් වල, ඒ කියන්නේ ඉතාලියේ, ජර්මනියේ, ඒ වගේ තැන්වල it found its fullest expression in American architecture. ඒතර American architecture වල තමයි මේ හොඳටම මේක ව්‍යාප්ත වෙන්න ගත්තේ. එතකොට 1932 පොතක ටයිටල් එක විදියට මෙතන මොකද්ද ටයිටල් එක? International Styleද නැත්නම් American Architecture? මං හිතන්නේ International Style තමයි පොතේ නම. The first hints of it in America can be seen on the Empire State Building in New York City. ඒතර අපි නිව්යෝක් නගරයට ගියාම උසම ගොඩනැගිලි හදලා තියෙනවානේ. ඔය World Trade Center වගේ අර සැප්තැම්බර් 11 ෆ්ලයිට්ස් ගිහිල්ලා ක්‍රෑෂ් වුණේ 9/11 කියලා මෙහි ප්‍රසිද්ධ. ඒවයි අපි ගිහිල්ලා ඒව තමයි ඔය Empire State Buildings කියලා කියන්නේ. එතකොට නිව්යෝක් ගියාට පස්සේ ඕනම කෙනෙක්ට විඳින්න තියෙන එක්ස්පීරියන්ස් එකක් විදියට තියෙන්නේ ටිකට් එකක් ඩොලර් 120ක් විතර දීලා හරිම ගණන් ඒවා. මේ උඩට එක්කගෙන යනවා ලෙවල්ස් 90කට විතර. ඊට පස්සේ ආයේ එතනින් බලලා බහින අයත් ඉන්නවා. තව චුට්ටක් ලොකු ගාණක් දීලා ටිකට් ගත්ත අය එතනිනුත් එහාට එක්කගෙන යනවා ටිකට් එක බලලා. දැන් ඒවා ඉන්කම් එකක් නැතුව ඇති මේ කොවිඩ් කාලේ හින්දා. ඒක තමයි ඔය Empire State Buildings කියලා කියන්නේ. ඒ වගේ buildings දෙකක් තුනක් ඊටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකිට හොටෙල්ස් අර මේවා මිනිස්සු ගිහිල්ලා ඉන්නවා. ඒක තමයි එතන ඒ කල්චර්. එතකොට හැබැයි ඒවයි businesses තියෙනවා. අවශ්‍යතාවයේ හැටියට හදාගත්තු ඒක levels වල businesses තියෙනවා. Which was completed in 1931. The top of the building with its tapered crown is decidedly Art Deco, yet the uniform shaft of the lower 2/3 represents a pronounced step in a new direction. උඩම කොටස ආර්ට් විදියට ගත්තට පල්ලෙහා එච්චර ආර්ට් ගතියක් නැහැ. ඔහේ නිකන් තියෙන රවුමක් විතරයි. Later efforts, such as the United Nations Secretariat Building in 1952 and the Seagram Building 1954, came to exemplify the true international style. එතකොට මේ buildings ඔයා Google කරලා බැලුවහම අට තේරෙයි මේ ඒවයි තියෙන style එක. කියවනම් බලමු. new share එකක් විදියට
පේනවද මේ images ටික? images ටික පේන්නේ. දැන් පේනවනේ. දැන්. ඕක එකක්. ඊට පස්සේ මේකේ කිව්වනේ මේ මේවා ලංකාවේ තියෙන පොඩි දැන් දෙකම පේනවද? එක side by side පේනවද? දැන් ස්ලයිඩ් පේන්නේ මට මේ images ටික පේනවා. ඕකේ. ස්ලයිඩ් එක. ඕකේ දැන් පේනේ. දැන් පේනවනේ දෙපැත්ත. එක පැත්තකින් image එක අනිත් පැත්තෙන් reading එක පේනවද? ඔව් right. පේනවා. ඊට පස්සේ දැන් අපි බලමු United Nations Secretariat building එක ඔය තියෙන්නේ නිකම්ම පෙට්ටියක් වගේ. ඊළඟට Seagram building එකක් තියෙන නිව්යෝර්ක් වල එකත් පෙට්ටියක් වගේ. ඉතින් ඔය මම ඉස්සර බොස්ටන් ඉගෙන ගත්තනේ හාවර්ඩ් යුනිවර්සිටි එකේ 4 hours බස් එකේ යන්න පුළුවන් මේ නිව්යෝර්ක් යනවා නම්. එක දවසින් ගිහිල්ලත් එනවා. උදේ ගිහිල්ලා උදේ පාන්දර පිටත් වුණාම බොස්ටන් වලින් කෝච්චිත් තියෙනවා. කෝච්චි පැය 3:00මාරෙන් විතර යනවා. ඉතින් $100ක් විතර යනවා ඒ ගමනට. ඉතින් මේකේ සිටි එකේ ඇවිදලා අර ලිබර්ටි ස්ටැචු එකයි ඊට පස්සේ World Trade Center එකයි ඊට පස්සේ Rockefeller Hall කියලා තියෙනවා buildings. ඕවා ටික බලලා කොහෙන් හරි බඩගිනුනහම කෑම කාලා දානි වළඳලා එනවා. ඕක තමයි ඉතින් නිව්යෝර්ක් වල බලන්න තියෙන බිල්ඩින් ගොඩක්. ඉතින් ඕක තමයි එතන තියෙන්නේ. දැන් මේ සයිඩ් එක මම තියාගන්නම්. ඔයාලට මේ පැත්ත පේනව නේද මේ? ඔව් පේනවා. C වලට යමු. The architects of the international style broke with the past by rejecting virtual all non-essential ornamentation. එතකොට international style එක adapt කරගත්තු architectsලා broke with the past කියලා කියන්නේ ඒගොල්ලෝ අතීතයේ තිබිච්ච tradition එක කඩලා දැම්මා. by rejecting virtually all non-essential අනවශ්‍ය හැම decoration එකක්ම ඒගොල්ලෝ අයින් කරා. They created block එකක් වගේ පේන flat roofed වහල flat skyscrapers කියන්නේ ඔය අහස උසට නැගෙන buildings using ඒගොල්ලෝ පාවිච්චි කරේ steel, stone and glass. මේ ගැන ප්‍රශ්නේ අහලා තිබ්බ නේද? ඒගොල්ලෝ use කරපු material ගැන. A typical building facade in this style has an instantly recognizable ribbon design. පටියක් වගේ design එකක්. Characterized by strips of floor to ceiling windows. එතකොට following ඉඳලා ceiling එක දක්වාම යන window එකත් පේන විදියට ඈතින් ඒක තමයි මේ building එකේ හැටි. Separated by strips of metal paneling. යකඩ panel දාලා හදපු building. Interiors showcased open spaces. එතකොට ඇතුලේ ඉඩ ගොඩක් තියෙනවා. And fluid movements between separate areas of the building. Building එකේ ඕනම area එකකට බොහොම හොඳ space එකක් තියෙන හින්දා movement එක හරිම ලේසි. Fans of the international style of modern buildings celebrated their sleek and economical contribution to modern cityscapes. එතකොට ඒකට කැමති වෙච්ච අය modern city එකට අදාළ වෙන scapes ඔය skyscrapers ඒ වගේ ඒවා තමයි ඒගොල්ලෝ celebrate කරේ. While pre-modern architecture was typically designed to display
the wealth and prestige of its landlords and occupants, the එතකොට international style එකට කලින් තිබුණේ pre-modern architecture. ඒගොල්ලෝ කලේ wealthy කට්ටියට ඒ වගේ ඒවා හැදුවා, landlord කියලා කියන්නේ building එක අයිතිකාරයා. ලගේ හැටියට building හැදුවා. නමුත් international style in some ways exhibited a more egalitarian tendency. ඒක තිබිච්ච tendency එක තමයි බලමු egalitarian කියන එක. කියන්නේ relating to believing in the principle that all people are equal and deserve equal rights and opportunities. අන්නේ අදහසින් තමයි දැන් එයාපෝට් එකක් හැදුවත් ඔක්කොටම එකම පහසුකම් වෙන විදියට හැදුවා. As every building and every floor looked much the same, හැම floor එකක්ම එක වගේ හින්දා there was little attempt to use these designs to make a statement. එතකොට statement එකක් කරන්නේ අර building එක හොඳයි කියලා. අර floor එක හොඳයි, මේ floor එක හොඳ නෑ කියලා. This focus on function and practicality reflected a desire in mid-century Western cities to get on with the business. Business එක විතරක් කරලා නිකන් ඉන්නවා. ඊට වැඩිය මොකොත් වැඩේ කරන එක විතරයි ඒගොල්ලන්ට ඕනේ. Get on with the business and give everyone a chance rather than allowing the dominant and influential institutions of the day through features such as Romanesque columns. එතකොට ලස්සන කරපු එක rich buildings, rich විදියටත් මේ rich companies වල ඒව rich විදියටත් එහෙම එකක් නෑ. ඔක්කොම companies තියෙන එකම තැන. ඒ කතන්දරය එතන කියනවා. ඊළඟට detractors, however, detractors කියන්නේ මම හිතන්නේ බලමු මොකක්ද කියන්නේ. is someone who puts you down. මොකක් හරි හොඳ නෑ කියන. However, ඒගොල්ලෝ condemned these buildings for showing little in the way of human spirit. මිනිස්සු ප්‍රකාශ වෙන්නේ නෑ මේකෙන් කියලා ඒගොල්ලෝ ඒක down කරා. or creativity, නිර්මාණශීලීත් නෑ කියලා. For them, ඒගොල්ලන්ට the international style represented not an ethos of equality and progress, but an obsession with profit and the bottom line that removed spiritual and creative elements from public life and public buildings. ඒක තේරෙන්නේ නැති වාට. මොකද සල්ලි හොයන එක විතරයි මේ building වල අරමුණ. ඒකෙන් මිනිස්සුන්ගේ නිර්මාණශීලීත්වය මතුනේ නැහැ කියලා ඒගොල්ලන්ගේ complaint එක. Under the dominance of the international style එක ඔක්කොම යටත් කරගෙන ඉඳිද්දී the cities became places to work. නගර එතකොට වැඩ කරන තැන් වුණා and do businesses, but not to express one's desires. තමන්ගේ ආශාවල් ප්‍රකාශ කරන තැනක් නෙමෙයි නගරය එතකොට. or show individuality. පුජ්‍යලික තමන්ගේ expression එක ප්‍රකාශ වෙන්නේ නැහැ නගරයේදී. It is perhaps telling that while banks and government departments favored the international styles, එකෙන් කියවෙන්නේ සමහර විට බැංකු කැමති international style එකට, government එකත් කැමති. Arts organization rarely opted for its austerity. ඒකේ තියෙන austerity එක කියන්නේ වැඩි ලස්සනක් නැතිකමට arts organizations කැමතුනේ නැහැ. Rarely opted. කලාතුරකින් තමයි ඒකට කැමති වෙන්නේ. මොකද ඒගොල්ලන්ට business නැති වෙනවනේ. ඊළඟට by the mid 1970s, එතකොට 1970 විතර වෙද්දී the international style was ubiquitous. ඒ කියන්නේ හැමතැනම තිබුණා. Across key urban centers, ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන හරහා dominating skylines to such an extent, කොච්චර skylines තිබුණද කියනවා නම් that many travelers, ගොඩක් travelers ලා කියන්නේ air travelers ලා ඉන්නවනේ, complained, ඒගොල්ලෝ චෝදනා කළා they could get off a plane, airplane එකෙන් එළියට ආවහම and not know where they were, ඉන්නේ කොහෙද කියලා හිතා ගන්න බැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ
ගිහිල්ලා නිව්යෝක් බැස්සත් නිව්යෝක් කියලා පේන්නේ නැහැ එයාපෝට් එක ඒ තරම් විශාලයි. ඒගොල්ලෝ කන්දක් උඩ බැස්සත් කන්ද පේන්නේ නැහැ හේතුව ඒගොල්ලෝ ලොකු බිල්ඩින් එකක් ඇතුලේ ඉන්නේ. By their nature, buildings in this style demanded very little of architects in the way of imagination. Imagine කරන්න දෙයක් නැහැ. ඔහේ building එක පෙට්ටිය වගේ තියෙනවා. And the younger generation of designers was yearning to express their ideas. තරුණ අය හැබැයි ඒගොල්ලන්ගේ ideas ප්‍රකාශ කරන්නයි ඒගොල්ලන්ට ඕනේ. And experiment. ඒගොල්ලන්ට අත්විඳින්න ඕන උනා. අත්දැකීම් අත්හදා බලන්න ඕන උනා. In novel and unexpected ways. නිකම් බලාපොරොත්තු නොවන විදියට අලුත් විදියට නවල් විදියට ඒගොල්ලන්ට ඕන උනා දේවල් ප්‍රකාශ කරන්න. The outcome was a shift towards postmodernism. අන්න එතකොට තමයි international style එක පහු කරගෙන shift වුණා postmodernism දක්වා. එතකොට අපිට stages තුනක් අහුණා. pre-modern කියලා එකක් අහුණා, international style කියලා එකක්. Then postmodernism, which celebrated much of what the international style had dismissed. එතකොට international style එකේ miss වෙච්චා celebrate වෙනවා postmodernism වලදී. Decoration, style with function, and an overall sense of levity. Lavish ගතියක් තියෙනවා නිකන් posh ගතියක්. By the turn of the 1980s, එදන්ස් 80 දශකයට එනකොට the international style was considered outdated. International style එක දැන් ගණන් ගන්නෑ. ඒක කල් පැනලා and was falling rapidly out of favor. එතකොට වැඩිය මිනිස්සු ඒකට කැමති නැහැ. දැන් ඒකනේ ඔය පාරක් හැදුවත් නිකන් කන්ද ඔහෙ තියෙන්න දීලා කන්ද යටින් පුළුවන් විදිහට හදන්නේ. දැන් තියෙන්නේ ඒ ස්ටයිල් එක. ඒ වුණාට ලංකාවේ අපි ওই විදිහට ඉන්ටර්නැෂනල් ස්ටයිල් එක ඇඩැප්ට් කරනවා නම් අපි තාම ඉන්නේ අර 1980s වල. අපි අප්ඩේට් වෙන්න ඕනේ. දැන් ඒක තමයි මේව කියවීමේ වටිනාකමනේ. අපිට ඉන්න ඕනේ පෝස්ට් මොඩර්නිසම් අස්සේ. ඒතකොට අපිට පොඩ්ඩක් අනාගතයක් තියෙනවා. දැන් බලමු passages. එතකොට a description of how international style building look on the inside. එතකොට ඇතුලෙන් පේන විදිය ගැන කියන්නේ කොතනද කියලායි අහන්නේ. passage එක. මම හිතන්නේ A වෙන්න බෑනේ. ඔව් නේද? මේක නේද? C නේද? අර ribbon design එකකින් Oh, ඒකේ ribbon design එකක් characterized by strips of floor to ceiling windows separated by strips of metal paneling. Interiors. මේ තියෙන interiors කියන්නේ inside. මේ වචනෙන් තමයි ඒගොල්ලෝ අල්ලන්නේ. Interior එක ඇතුළ showcased open spaces and fluid movements between separate areas of the building. C. එතකොට අපිට බලමු කොහෙද මේක C. ඊළඟට a reference to institutions that didn't like to use international style buildings. එතකොට international style buildings පාවිච්චි කරන අකමැති වෙච්ච institutions ගැන E නේද? ඔව් decorator That's how we condemned these buildings. Okay. E. Okay. E. We can ඊළඟට a reason why architects didn't like the international style. ඒක තියෙන්නේ
ඒ තියෙන E වලනේ. ඒගොල්ලෝ කැමති උනේ මේ අර මුදල් නිසා ඒක කියලා දෙන්නේ. ඔය දැන් මෙතන අපිට පැටලුණාද දන්නේ නැහැ මේ කතන්දරේදී. A reference to institutions ගැන කියවෙනවද මේ අපි අර කලින් කෙට කියලා බැලුවේ? References that didn't like to use international buildings. දැන් බලන්න ඒකේ තියෙන්නේ old fashioned කතාව අර pre modern එක. ඊට පස්සේ නිව්යෝර්ක් සිටි වල Empire State, ඊළඟට C එකේ තියෙන්නේ Architects of International Progress Past. ඒක අර හදන්න පාවිච්චි කරන නිසා පෙනුනේ. D එක පොඩ්ඩක් බලන්න. So modern buildings celebrated sleek and economical contribution. Some ways exhibited a more egalitarian tendency. This focus on function and practice reflected desire in mid-century Western cities to get on with the business. ඒක institutions ගැන කියන්නේ E තමයි මට හිතෙන්නේ. E එකේ however condemned these buildings for showing little in the way. Is perhaps telling that while banks and government supports favored the international arts organizations. Okay. So arts organizations තියෙනවනේ. ඒ වචනයෙන් කියවෙන්නේ institutions ගැන. ඒ හින්දා අපිට 15ට ඊම තමයි. ඒතර 16ට යන්න පුළුවන් reason why architects didn't like the international style. එතකොට එතනිනුත් පස්සේ තමයි මම හිතන්නේ didn't like කියන එක තියෙන්න පුළුවන්. ඒකත් තියෙන්නේ E වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ආකිටෙක්ට්ස් ගැන කියනවද මෙතන මේ F එකේ? එකේ තියෙන්නේ අර ඔව් අර කියන්නේ අර travelers complain to get off lane. හැබැයි මෙතන තියෙනවා architect by their nature buildings in this style demanded very little of architects in the way of imagination. And a younger generation of designers was yearning to experience. Okay, මම හිතන්නේ F නේද උත්තරේ. ඔයා කියන්නේ F කියලාද? නැත්නම් E ද? ඒක පොඩ්ඩක් ඊට ගහලා අපි ආපහු එමු ඒකට. Okay. දැනට F දාගමු. Like a building which combined Art Deco and international features. ඒක කොහෙද තිබේ? international දෙකේද? අපි තව එකකට යමුකෝ. එකත් අතහැරලා. Types of materials commonly used. ඒක නම් අල්ලගත්ත හැකිනේ. ඒක තියෙන්නේ අතනනේ අර C එකේ නේ. glass ඒක මෙතනනේ. මේ තියෙන්නේ skyscrapers with steel, stone and glass. steel glass. ඒක clear. An architectural feature previously associated with prominent organizations. ඒව හරිම මේ ට්‍රිකි විදියට අහන්නේ නේ. එතකොට ඒක ඔක්කොටම එකම එක වගේ පේන්නේ. ඔව්. ඒක තමයි. A building which combined Art Deco and international features. ඒක අපි අල්ලගමුකෝ එහෙනම්. හැබැයි අර බිල්ඩින් එකක් ගැන මෙතන කියවුණා. මේ තියෙන ආර්ට් ඩෙකෝ කතාව. The top of the building with its tapered crown is decidedly Art Deco, yet the uniform shaft of the lower two-thirds represents a pronounced steep in a new direction. ඒක තමයි මම හිතන්නේ B එක. මොකක් ගැනද ඒ කියන්නේ? අර මේකද Empire State Building එක ගැනනේ.
ඒකේ උඩ ආර්ට් එක එකක් තියෙන දෙක එකක් තියෙනවා. ඒකසාර අතීතය අර බුක් එක ගැන කියන්නේ අන්නේ දෙක තියෙන්නේ ඒකේ. right. එහෙනම් ඒක ගමු නේද? B. දැන් මටත් මෙච්චර වෙලාවක් යනවා කියලා කියන්නේ ඇකඩමික් IELTS කරන්න ගියාම මේ දැන් ඔයාගේ භාවිතයක් මේ ලංකාවේ ගොඩක් අඩුයිනේ. ඒ කියන්නේ මේක ටයිම් එකත් එක්කම තමයි අල්ලගන්න වෙන්නේ. පැසේජ් එක තේරුම් ගන්න අපිට ගොඩක් වෙලා යනවා. බලමු. ඒ කියන්නේ අර ඉස්සෙල්ලාම ප්‍රශ්න ටික කියලා ඉවරලා මම හිතන්නේ ඒක තමයි ඒක ඔප්ෂන් එක නේද? ඔව් ප්‍රශ්න මට ඉස්සෙල්ලා හිතෙනවා ප්‍රශ්නෙන් යන එකයි මම හිතන්නේ පුරුදු වෙන්න ඕනේ අපි. අඩු ගානේ. හැබැයි ඉතින් ප්‍රශ්න ටික දැක්කහම ඔළුව අවුල් වෙනවා. බලමු. An architectural feature previously associated with prominent organizations. අර ගවර්න්මන්ට් ගැන එහෙම කිව්ව නේද? previously associated ඔව් හරියටම හරි. ඒ කියන්නේ මේ තියෙන්නේ E government departments favored the international style. එකක් තියෙන්නේ. ඔව්. E එකෙන් තමයි අන්තිමට ඔක්කොම අහලා තියෙන්නේ. මං හිතනවා E කියලා P දාගෙන ඉමු. දා කරනවද නැත්නම් උත්තරේ හරියද දන්නේ? ඈ? මේ මුලා කරනවද නැත්නම් උත්තරේ හරියද දන්නේ? පොඩ්ඩක් බලමු ආයේ මොකද අර බැංක්ස් ගැන කිව්වනේ කොහෙද තැනක? බැංක් in mid-century western cities මෙතන තියෙන්නේ. Dominant influence of the day through features such as Romanesque columns. The fans of international modern buildings celebrated their sleek and auction. Architects designed to taste expected more. The floor looked much the same. There was little attempt to use shows function photographic desire in mid-century western cities to get done with gave rather than loading the dominant and influential institutions of the day through features. හැබැයි මේකම තමයි මොකද ඉන්ස්ටිටියුෂන් කියලා කැලලක් මේකේ තියෙනවා නේද? ඉන්ස්ටිටියුෂන් of the day. influential institutions අපේ of the day. ඉන්ස්ටිටියුෂන් පොඩ්ඩක් බලන්න ආයෙත් then an architectural feature previously associated with prominent organizations. Ooh. මං හිතන්නේ අපිට okay prominent organizations එක previously associated. තොර architectural feature එකක් ගැන මෙතන අපි හොයන්න ඕනේ නේද? හරිම ගැටලුකාරී විදිහට එනේ. The outcome was ආයෙත් කියව මේක දැන් මෙතන හරියටම අදහස තියෙන්නේ ඒ architecture feature එකක් කලින් ඒක associate උනේ prominent organizations එක්ක. අර මෙන්න මේ තුනේ නේද ඕක තියෙනවා නම් තියෙන්න පුළුවන්. sleek මේ රෝමන්ස් කියා කොලම්ස් කියන එක අන්න ඒක එතන ගැලපීමක් තියෙනවා නේද? Influential institution of the day through features such as Romanesque columns. දැන් මේක ගැලපෙනවා. relating to structure which prevailed in Europe. Romanesque කියන්නේ නිකන් අර Romanesque කියන එක. Roman Catholic ඒ වගේ එකක්. මෙහෙම අදහසක්. මට හිතෙනවා හරියද? එතකොට previously associated with prominent organizations. එතකොට උත්තරේ මොකද්ද? ඊද? නෑනේ. නෑ උඩ ඊට කලින්. right D එක. මටත් හිතෙන්නේ ඒක තමයි හරියට. බලමු. oops coding. Okay, erase කරන්න බැරිද?
ඔන්න බලන්න ඒකටත් ගිය වෙලාව. දැන් සිංහලෙන් කියුවත් මං හිතන්නේ මේ වගේ එකක් අපිට මේක කළා යනවා. සිංහල වලට මට තියෙන B එකක්. O level වලට. B නේ. A level වලට නම් A එකක් තියෙනවා. හොඳයි. ඒක ඉතින් කරාට වැඩක් නැහැ නේ. ඔව් ඒක ඒ සිංහල දවස්වල තේරුම් සෙට් එක නැහැ නේ වැඩි ඒකේ වෙනවා. ප්‍රශ්නේ. ඔව් ඒක තමයි. ඔයා ජියෝග්‍රැෆි වගේ කරා නම් ඔයාගේ GPA මොකද්ද මේ Z එක වැඩි වෙනවා. ජියෝග්‍රැෆි කරලා O level වලට ඒකටත් B එකක් තියෙනවා. ඔය ඒක එහෙනම් ඔයා A level වලට කරන්න තිබ්බේ. මාත් ජියෝග්‍රැෆි කරා. ඒකේ ලක් එකට ඇවිල්ලා තිබ්බේ අපි ඉන්න පැත්තේ මේ මැප් එක. හොඳයිනේ. ඔව් ඒකෙන් තමයි ගොඩ ගියේ. O level කොහොමද ඔයාගේ රිසල්ට්ස් ආවේ? එකක් නෑ අතර. ඒ දෙකයි B3යි C3යි මැත්ස් වලට තමයි S එකක් තියෙනවා. අර මතක නැහැ සබ්ජෙක්ට් එක මොනවද කියලා. ඉංග්‍රීසි වලට C එකක් තියෙනවා. මේක තමයි. ඒ මට්ටම කියන්නේ ඉතින් ඔයා ක්‍රෙඩිට් කියන්නේ C පාසස් වගේ තියෙනවනේ C වලින් ඉහළට තියෙනවනේ හොඳ කියන්නේ ප්‍රධාන සබ්ජෙක්ට්ස් වලට මැත්ස් හැර හොඳයි ඉතින්. මට තිබුණේ A5යි B3යි C2ක්. එතකොට මට ඉංග්‍රීසි වලට ඒකක් තිබුණා. මට හිතා ගන්න මේ කාලේ ගණන් විද්‍යාව දෙකටම B. සමාජ විද්‍යාව භූගෝල සිංහල බුද්ධ ධර්මය ඔය ඉංග්‍රීසි ඔය පහටයි B3 තිබ්බේ සයන්ස් ඊට පස්සේ මම කොමර්ස් කරානේ කොමර්ස් එකේ සයන්ස් වලටයි මැත්ස් වලටයි තුනම B C2 තිබ්බේ මොන හරි තව ආර්ට්ස් වලටයි තව එකකට එහෙම හරි complete the sentences below බලන්න ඒකට යන්නත් අපිට ඒකට මම හිතන්නේ වෙලාවක් නැහැ වගේ. අපි දැන් මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන අතෙන් අර ටික කරලා එනකොට නේද? ඔව් හරි. විනාඩි 20ක් නැහැ දැන් නැකන් දැන් පැය භාගයක විතර ගියා. ටික කරා. හරිම අන්ෆෙයා මේ සිස්ටම් එක. 아무ත් ඉතින් මේ එහෙමම තමයි කරන්න වෙන්නේ. දැන් අපි එදාට වැඩිය ටිකක් හොඳ නැගිටින් ඇති. මේකනේ. ඈ? ඔප්ෂන් එක ඒක නිසා ඉතින් කොහොම හරි හිතාදාගෙන ඉන්න. මට ඊයේ රාත් නිින්ද ගියා මම ඇවිල්ලා ඔය එකක් බලවල ඉන්න කියලා හැදෙනකොට අර ටෙක්ස්ට් එක දැම්මම පස්සේ මට එහෙම නිින්ද ගියා. මම ෆෝන් එකත් අතට අරගෙන ඔයාගේ ටයිමුත් ටිකක් රෑ වැඩනේ නේද? ඒකත් එක්කත් ටිකක් රෑට ගිහින් ඇවිල්ලා කාපු ගමන් ඉතින් හරි. ඒක තමයි. ගෙදර ඉඳලානේ පොඩ්ඩක්. යන්නේ. ඔව් ගෙදර ඉඳලා යන්නේ. තමයි. දුරයිද දෙන්න? පැය භාගයක් විතර වගේ යද්දි පැය භාගයක් ඒද විනාඩියක් යන්නේ? විතර වගේ යද්දි යන්නේ. ට්‍රාන්ස්පෝර්ට් වල යන්නේ. ඊයේ නම් හම්බ මම බස් එකේ නැගී කලින්. හරි හරි. ඕකේ බලමු 20 the development of එතකොට මෙතන තියෙන්නේ වචන තුනකට නොඅඩුව ලියන්න ඕනේ the development of the international style was prompted by an increased need for එතකොට from the passage අපිට passage එකෙන් ගන්න කියලා තියෙන්නේ එතකොට මෙතන තියෙන්නේ එතකොට international style develop කිරීම ඒකට හේතුනේ ඒකට prompt උනේ increased need for නීඩ් එකක් තිබුණා මෙන්න මේ ටයිප් එකේ බිල්ඩින්ග්ස් වලට. එතකොට මම හිතන්නේ ඉකොනොමිකල් බිල්ඩින්ග්ස්ද බලමු. Economical contribution to modern cityscapes. Methane in some ways exhibited a more egalitarian tendency. Buildings. එහෙම කියන්න පුළුවන්ද? For
function and practicality buildings reflect a desire in mid-century get in the business buildings, give everyone a chance buildings rather than building. එතකොට ඇත්තට මොකක්ද ඒකට ගන්න අපි? ඒක කියන්නේ the development of ඒක develop කරන එක international was prompted by an increased need for ඉහළගේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ international style මොකක්ද එතකොට? මුලම බලමු. blue color කතන්දරේ දෙන්නේ. commercial and civic premises කියන එක. මම හිතන්නේ ඒක උත්තරේ. commercial and civic buildings කියන එක නේද? premises කියන එක තමයි ඒගොල්ලෝ තේරෙනවද කියලා දැනගන්න ඕනේ. premises කියන්නේ buildings කියන එකටම වෙනස්කම යන්නේ. commercial and civic. ඕ බලමු මෙතන. buildings. එතකොට designers used hardly any on international වචන නම් තිබ්බා උඩ. hardly any ornaments කියන එක මම හිතන්නේ වචනේ. දැන් එහෙම තමයි ගොඩක් වෙලාවට හොයාගන්න වෙන්නේ. ඔව්. ඒ දැන් පේපර් එකක් නේ දෙන්නේ ඒ හින්දා රිසර්ච් කරන්නත් අමාරුයි. රිසර්ච් කරන්න බෑ. ඒ වගේ. කම්පියුටර් බේස් තියෙනවා ලේසි මේක කරන්න. ඒත් එයාලා මම එකල ටැප් කරනවත් දන්නේ නැහැ නේද අපි කරන විදිහට සමහරවිට. නෑ එහෙම නෑ. ආයෙම නෑ. රෙකෝඩ් වෙන්නේ මම කරලා නෑ නමුත් මං හිතන්නේ එහෙම ක්‍රමයක් නෑ ස්ක්‍රීන් රෙකෝඩ් වෙන. එක්කෝ disable කරලා ඇති ප්‍රෝග්‍රෑම් එකේ එහෙම කරන්න බැරි වෙනවා. ඒවට නම් පුළුවන් අයියලා ඉන්න. ඒකනේ ඒක තමයි. මොකක්ද ඒක අහන්නේ? hardly any කියන්නේ කලාතුරකින් ornamentation නේ. ලස්සන කිරීමනේ. ඒ වචනේ තිබුණාට මතකයි මේ වචන දෙක තිබුණාද තිබ්බද නැහැ. virtually all may rejecting virtually all non-essential ornamentation. එතකොට මම හිතන්නේ rejecting virtually කියන එක ඔයා තේරෙනවද කියන එක තමයි මෙතන ඒගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ හින්දා මේ hardly any කියන එකයි virtually කියන එකයි නිකන් එකම ස්පිරිට් එක යන්නේ. ඒ හින්දා hardly any non-essential ornamentation කියන එක හෝ ඒක තමයි මට හිතෙන උත්තරේ විදියට. වලට ඒක හිතුණාද? එතන පොඩ්ඩක් මට ඒ කන්ෆියුස් එකක් තියෙනවා. ඕකේ. දැන් international එතකොට මෙතන තියෙනනේ on international buildings කියලා. international buildings වල designers ලා පාවිච්චි කරේ නැහැ කියන එක. hardly any කියන්නේ කලාතුරකින් තමයි පාවිච්චි කරේ non-essential ornamentation. any මම දැන් non-essential අයින් කරත් hardly any ornamentation.
decorations ornaments මොනවත් පාවිච්චි කරේ නැහැ කියන එක. මට ඒක කියවුනේ මම අර අතන තිබිච්ච මේ virtually කතාවත් එක්ක. මට හිතෙන්නේ මම දන්නේ ඒක. මෙතන international style broke කියලා කියනනේ broke with the past by rejecting virtually all non-essential ornamentation. දැන් ඔයාලට හිතෙනවද ඒක හරියයි කියලා? බලමු එහෙනම්. 22. International style buildings are easily identified from the outside because of එතකොට ප්‍රශ්නේ තේරෙනවද එතන? Because of මට හිතෙන්නේ ඒකේ මේ තියෙන්නේ instantly recognizable ribbon design characterized by strips of floor to ceiling windows separated by strips of metal paneling. Instantly recognizable ribbon design. ඒක ගමුද අපි? Instantly recognizable. Okay, ribbon design කියලා දාමු. Easily identified. එතකොට බලමු. Ribbon design. 23. Demonstration of and was often an important factor in the design of old style buildings. එතකොට demonstration of අර richness පෙන්නනවා කිව්වේ. ඒ කතන්දරය උතන අහන්නේ. කතා කරන හින්දා මෙහෙම තේරෙනවා. දැන් සමහරක් වෙලාවට මම එකක් කරගෙන යනකොට ඒතර මට තේරෙන්නේ මගේ ඔළුවට අර එකපාරට එන්නේ නැහැ නේ මේක කියලා. පොඩි ගැටලුවක් තියෙනවා. ඒක අර පොඩි සපෝට් එකක් දීලා ඔයා තල්ලු කරාම චුට්ටක් ඉස්සරහට මේ ඊට පස්සේ ඔයාට මාව ඕන වෙන හිකුත් නැති වෙන අවස්ථාවක් එනවා. හැබැයි එතන අර තනියම කරගෙන යනකොට එච්චර මේ ත්‍රිල් එකක් නෑ. මේක දැන් ලංකාවේ කෙනෙක්ට මේ එකක්වත් ෆැමිලිය නෑ. මොකද මේ ආකිටෙක්ට්ස් ෆැමිලිය නෑ ලංකාවේ අයට. දැන් ඔන්න නිව්යෝක් වගේ හැදිච්ච ශ්‍රී ලංකන් කෙනෙක්ට නම් මේක තේරෙනවා. මමත් මේ එක්සෑම් එක කරනවානේ. අනිත් එක මේ එක්සෑම් එක ඩිසයින් කරන්නේ ඉතින් කෙලින්ම මේ රටේම ඉපදිච්ච එහෙම අයනේ ලංකාවේ නෙමෙයිනේ. ඒගොල්ලන්ට මේව ඉතින් ඒගොල්ලන් සුස්කාල කියවනවා. එතකොට මේ තියෙන wealth and prestige කියලා. Pre-modern architecture was typically designed to display the wealth and prestige of its landlords or occupants. එතකොට wealth and prestige තමයි තන උත්තරේ. එසා කීර්තිය. old style කියන එක pre-modern එක. එතකොට wealth and prestige. The similarity of international style constructions reflected the concern of architects with similarity of international style constructions reflected the concern of architects with මං හිතන්නේ අගටිකේ තිබ්බද? similarity කියන්නේ එක වගේ ගතියනේ. ඒ හින්දා අර තරුණ මොකක්ද novel ideas තිබිච්ච අය ගැන. තවත් පල්ලෙහා.
By their nature, buildings in this style demanded very little of architecture in the way of imagination. And the younger generation of designers was yearning to express their ideas and experiment in novel and unexpected ways. And එතන තියෙන්නේ younger generation of designers. ඒකද උත්තරේ? The similarity of international style constructions reflected the concern of architects with ඒගොල්ලන් concern උනේ similarly කියන එක මේ නේද? මොකද්ද? ඒකද මේ නේද? Imagination එක වෙන්නේ නැති. Very little of architects in the way of imagination. එතන තියෙනවාද එහෙම එකක්? I'll celebrate much of what the interior styles had dismissed decoration style without function and overall sense of fluidity. ඔන්න ඔය ටික නෙමෙයි. F එකේ තියෙන එකක් ගැනද කියන්නේ උඩින්ද? ඔව් F එක. මුලද ඒකේ තියෙන්නේ? 1980s කියන period එකයි. Okay. The outcome was a shift towards postmodernism, which celebrated much of what the international style had dismissed. Oh, decoration style without function and an overall sense of levity. බලමු ඒකද කියලා. With, okay, අනේ එතන තමයි මම හිතන්නේ. With decoration මොකක්ද දාන උත්තරේ එතකොට? මොකක්ද ඇත්තටම මේක ඉල්ලන්නේ ඒගොල්ලන්ගේ ස්ටයිල් එකේ තිබිච්ච the similarity of international style constructions reflected the concern of architects. Architects lagi concern එකක්නේ. ඒ architects ලාට තිබුණා novelty and මට හිතෙන්නේ ඒක උත්තරේ. Novelty and මොකක්ද තිබුණේ? හැබැයි ඒක වෙන්නත් බෑ. Architects with imagination එකත් බෑ. Architects with decoration style without function ඒකත් වෙන්න බෑ. එතකොට මොකද්ද මෙතන අපි නොදන්නවා කියලා හිතාගෙන අහන වචන ඒගොල්ලෝ. ඒගොල්ලෝ හිතන්නේ similarity කියන එකට අදාළ එකක් හෝ constructions වලට අදාළ වචනයක් හෝ concern ඔන්න ඔය reflected කියන එකට අදාළ වචනයක්ද දන්නේ. මේකද human spirit or creativity. Detractors, however, condemned these buildings for showing කියන එකට මම හිතන්නේ reflecting දාලා ඒගොල්ලෝ අහන්නේ. Little in the way of human spirit or මේකත් වෙන්න පුළුවන්. මේකේ තමයි උත්තරය ඇත්තේ. අපි බලමු human spirit or creativity දාලා. නැති වුණොත් තව ඉස්සරහට යමු. With architects with human spirit and ඒකත් වෙන්න බෑ නේද? Architects with
architects with spiritual and creative elements වෙන්නත් බෑ. Success speaking places to work. Equality and progress. For them, the international style represented not an ethos of equality and progress. Okay. Represented වචනයක් තියෙනවානේ. Reflected කියන එකයි represented ගන්න පුළුවන් ටිකක් සමාන. එතකොට මම හිතන්නේ ethos නෑ. Equality and progress. එතන ස්පේස් දෙකක් තියෙනවා. represent එතන අපේ ක්වෙස්චන් එක තියෙනවා දෙකක්. හරි අපි බලමු. අපි දෙකක් තියෙනවා. මම හිතන්නේ equality and progress නේද? ඔව්. අපිට ගන්න එකක් නෑ නේ. Equality and progress තමයි වචන දෙක. ගන්න බෑනේ. Symmetry of engineering style constructions reflected the concern of architects with equality and the similarity of international style constructions reflected the concern of architects with කොහොම හරි හොයමු මේක. ආකිටෙක්ට්ස් ලා ගැන කියන කතන්දරයක් නේ මෙතන වෙන්නේ. ඒතකොට architects with imagination reflect කියන වචනේ ගහුවොත් අපිට ගන්න බැහැ. reflect reflected මෙතන එතන ගැලපෙන්නේ නැහැ. reflected a desire in mid-century Western cities to get on with business and give everyone a chance rather than lauding the dominant and influential institutions of the day through features such as Romanesque ඒකත් නෙමෙයි වෙන තැනක් නැතුව ඇතිනේ. නෑ. represent කියන එකෙන් තමයි. Not an ethos of equality and progress. ඒක තමයි හදාන්න වෙන්නේ නේද? තමයි දාන්නේ equality and progress මම ප්‍රශ්නේ වැරදි ඇති. මම ස්ටුඩන්ට් කන්සල්ටන්ට් සර්විස් එක කතා කරලා ඒගොල්ලෝ මට කතා කරන ඉවර යන්නේ මේ ලංකාවේ කියලා ලංකාවේ එකක්ද? මම ওই ඩීටේල් අරගෙන ලංකාවේ එකක් ඩීටේල් නිකන් අහගන්න මේ මෙසේජ් එකක් දාලා මට දැන් කතා කරනවා ඉවර යන්නේ. එයාට පවර්ල ඇති ඔයා කොහොම හරි වගේ සල්ලි ටික අරගන්න. වැඩේ කියන්නේ සිටුේෂන් එක දන්නවා නම් එහෙම ආයි කෝල් කරන්න. මෙහි තියෙන්නේ මේ දැන් මෙහි තියෙනවා ඔය ටෙම්පරරි නම්බර් ඔයාට එහෙත් කරගන්න පුළුවන් මේ తాවකාලික නම්බර් එකක් අරගෙන ඒකෙන් තමයි ඔයාට කතා කරන්නේ. ඔව්. මේන් ලයින් එකෙන් ගත්තාම ඔයාගේ ඊට පස්සේ ඔෆිස් ටයිම් එකෙත් ඕක වදිනවා. ඒගොල්ලන්ට කිසිම මේ මොරැලිටි එකක් නැහැ. කොහොමද දැන් ගලව ගන්න දාන කල්පනා කරන්නේ. ඒගොල්ලන්ගේ මම ඉල්ල ගන්නවා. ඔව් දැන් අපි අද කන්ටැක්ට් කරා වගේ මට හිතෙන්නේ ඔයාට ෆස්ට් ස්ටෙප් එක විදිහට හොඳම මේ ඔයාගේ අතේ තියෙන සල්ලි ටික දැන් ඔය ලෝන් එකත් ඔයා ගෙවන්න එපා. දැන් යුනිවර්සිටි වලට මෙහි ගෙවනවා වගේම ඊට පස්සේ යුනිවර්සිටි එකට ගෙවන්නයි ලෝන් එකට ගෙවන්නයි දෙකටම සල්ලි ඕන වෙනවා. ඒ හින්දා ඔයා ෆුල් හරි පාර්ෂල් හරි ස්කෝලර්ෂිප් එකක් හොයාගත්තාම ඔයාට පොඩි බර්ඩන් එකක් අඩු වෙනවා. ඊට පස්සේ ඒකේ හොඳටම ලකුණු අරගෙන ෆුල් ස්කෝලර්ෂිප් එකකට යන එකයි හොඳ. එතකොට වෙන්නේ chance එක ඔයාගේ ඉංග්‍රීසිුත් තව ටිකක් ඉස්සරහට හොඳට මේ ඒ පැත්තෙන් ඉංග්‍රීසි නම් ලොකු කන්සර්න් එකක් වෙන්නේ නැහැ ඔයාට.
මේ මොනවා හරි එකක් අර අඩු ගානේ එක ස්ටෙප් එකක් හරි ඔයාලට ඉස්සරහට ඒ ගන්න පුළුවන්. තව ටිකක් දැන් ලබන අවුරුද්දත් මෙහි ගත කරොත් තමයි ආයිත් තව මෙහෙම ඉතින් ඉතල මනා කියලා. ඒ ඊපස්සේ බල බල වුණාට ඔයා ගත්ත ලෝන් එක දැන් ඔයාට ඔයාගේ ඕල් අම්මලට ගෙවන්න. ඔයාට ඕකේ තියෙන හොඳ දෙයක් කරන්න පුළුවන්. කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් අවුරුදු 60ක් වෙච්ච දැන් අපේ අම්මට අවුරුදු 60 වෙනවා මේ ලබන මාර්තු වලට. අම්මගේ නමට මම දැන් දාන්න හිතන් ඉන්නවා මේ මුදලක්. ඒකදී 60ට වැඩි අයට පොලිය තියෙනවානේ. ඔව් එහෙමගේ ප්‍රශ්න ඒකත් තියෙනවා. ඒකට මේ මම දැන් අපේ අම්මත් එක්ක ගියා තෙන් ඔය බලන්න. ආවරංචි ආපු ඉඳන් එහෙම ලොකු 100යි වෙනස තියෙන්නේ. බහැර දැන් එහෙමද? කොරෝනා කේස් එකකින්. ඒ වුණාට වැඩිහිටි අම්මට 60 පැනලද? නෑ 60 නෑ යාට 55යි. ඔව් 55. 60 කොහමරි ලක්ෂ 15ක් දැම්මොතින් හ්ම්. අලට මාසෙකට 18,000ක් හම්බ වෙනවා. ඕක තමයි. ආ. එතකොට ඔයාට ඒකෙන් ගෙවන්න පුළුවන් ලෝන් එකකින් හ්ම්. ඔයාට ලෝන් එක කීයක් වෙනවද ඔව්. මාසෙකට? එතෙන් මං 40ක් ගෙවන්න. ඔව් එතකොට 18න් ඔයාට 22ක් නේද හොයාගන්න තියෙන්නේ. ඔව්. ඒක පඩියෙන් ගෙවන්න පුළුවන්. හ්ම්. ඒක අවුරුද්දකට දාන්න දෙන්නේ. අරකින් ඔව් තාත්තට අරක කීයද? එච්චර ගාණක් කියන්නේ නෑ. තාත්තටත්. ඒ දෙන්නයි අවුරුද්දයි වෙනස තියෙන්නේ. ඔව් එතකොට ඔයාට කරන්න තියෙන්නේ ලක්ෂ 5ක් දාලා ආපහු බැංකුවට මේ වැඩේ හ්ම්. කරගන්න. දැන් එකපාරට යන්න හම්බුනේ නැතුණු සල්ලිත් නැත්තම් විරම වෙනවනේ. ඔව්. ලක්ෂ 15කට අරක ඇරේන්ජ් කරගන්න. ඒ කරලා පඩියනුයි පොලියනුයි මේ ගෙවන එක. ඔය එහෙම ගත්තා දැන්. ඒකලා තියෙන්නේ. අන්තිමට ඔයාට ඉතුරු වෙනවා ලක්ෂ 15. તો ඔයා ඩිපොසිට් එකක් දාලානේ. හ්ම්. ඒකල ඊළඟ අවුරුද්දේ ඒක ආයෙ දික් කරන්න. නැත්තම් ඔයාට ඕක තියාගෙන ඉන්න නෑ අතේ මගේ නෑ කොහොමද අතේ තිබ්බොත් එහෙම බඩුව. අතේ කියන්නේ බැංකුවේ තියාගෙන account එකට ඉන්න ඔහෙ දාලා තියෙනවා තියෙන්නේ. විතරයි. ඔව්. FD එකක් දාලා අර කවුරු හරි තාත්තා හරි අම්මා හරි ඔයාට ගොඩක් ළඟම කෙනෙක් ඉන්නවනම් හ්ම්. එහෙම කෙනෙක් කරා තමයි කරන්න වෙන්නේ. දැන් සමහර අය විශ්වාස කරන්න බෑනේ බැංකු පොත් දාලා දෙන්න. ඔව්. ඒ අවුල තියෙනවා. අපේ තාත්තා මහාන වෙලා ඉන්නේ. තාත්තට ආ. මහාන වෙලා ඉන්න හින්දා දාන්න බෑ. ආ. අපිට තාත්තට 72ක් වෙනවා. තාත්තට මොන හරි දෙයක් වුණොත් මේ ඔක්කොම සංඝ සතු දීපල වෙනවා. ඒතකොට අම්මට ඔව්. දෙයක් නැති. ඔය වගේ දැන් ඒක පොඩ්ඩක් හිතලා බලමු මේ ඔයාට. හ්ම්. බලමු ඊළඟ ටික. Some people did not like the international style because they felt it focused too much on making money. නේද? making money. බලමු. මේක මෙතෙන්ට දාමු. In the mid-1970s, the best architects were no longer using the international style. හරිනේ මේක නේද? There was a lot of international architectures in major cities. Young architects were becoming interested in the international style like වැරදි. People visited cities specifically to see international style buildings. ඒක ගැන කියවිලා නෑනේ. මේ අන්තිමේදී නිකන් ළඟින් උත්තරේ දීලා තියෙනවා වෙලාව නැහැ කියලා ඒගොල්ලෝ කොහොමද දන්නේ? දැන් අපි ආන්සර් ස්ක්‍රිප්ට් එකට යන්කෝ. එදා ඒක ඩවුන්ලෝඩ් කරා නේද? ඩවුන්ලෝඩ් කළා. අපි නොහිතපු ආන්සර්ස් ටිකක් තියෙනවද දන්නේ බලමු. කොහොමද ඒක හොයාගන්නේ? සර්ච් කරන්න පුළුවන් නේද උඩින්? ටාස්ක් බාර් එකේ. නමුත් එක නම්නේ දාලා තියෙන්නේ ඒක. අයියේ. මේ තියෙන්නේ answer key. Right. Oops, දැන් මේ වැඩේ කියන්නේ okay මේකට යන්න. Yes. Test ගියාම
USA ගිහිල්ලා රීඩින් ගිහිල්ලා මට බ්‍රවුසර් එකේ මේක ඕපන් කරගෙන බලන්න ඕනේ. ආන්සර් ෂීට් නෙමෙයි ආන්සර් කී එක බැරිද මට ඩවුන්ලෝඩ් නොකර බලන්න. ඕකේ දැන් හරි. දැන් ඔයාලට ආන්සර් කී එක වෙනම සයිඩ් එකේ පේනවද? ඔව්. ඕකේ. කොහොමද අපි දාපු උත්තර? මෙහි දැම්මනේ අපි. කොහොම මේක ලියපුවා නෑ. තියෙනවනේ. තියෙනවා. ඕකේ. ප්‍රොලොග් කරන්න. පළ 14C 15E එක හරි 16F එක හරි 17B 18C 19 එක හරි ළඟට 20ට commercial and civic 21ට non essential ornamentalද හරිනේ හරි 22ට ribbon design මේක වැරදි. 3ට wealth and prestige හරි 4 වෙනි එක හතර equality and progress නෙමෙයි තියෙන්නේ. function and function and practicality right. උතෙන්ට එන්න ඕනේ. okay ඒක නෙමෙයිනේ අනවත් similarity of international style constructions reflected the concern of architects with function and practicality. ඒක නම් හරිම අමාරුයි නේද අපිට ඒක. නෑ ඒක මම හිතන්නේ මුලාවක්. error B ඊළඟට තියෙන්නේ 25 D හරි 26 B නේ. There was a lot of international architecture in major cities. ඒ කියන්නේ අපි හිතලා දුන්නට හරියන්නේ. මොකද මේකේ මේ උත්තරේ ළඟම වුණාට ඒකත් මුලාවක් වෙලුවා. මේක වැරදි. මේක හරි. දෙකක් වැරදුනා. එතකොට මේකත් කියවලමයි උත්තරේ දාන්න වෙන්නේ. There was a lot of architecture in major cities. 1970s කියන තැනට ගියාම ටිකක් මේක එන්න ගිහලා තමයි කියන්නේ. ubiquitous කියන වචනේ මේ අහන්නේ. ubiquitous කියන්නේ හැමතැනම තිබුණා කියන එකනේ. අයියෝ ඒක දැනත් අපි වරද්දගත්තනේ. කයි අපරාධේ. හරි. දැන් අපි එතනින් නතර කරමු. ඊළඟ එකට යමු. දැන් මේක මම සේව් කරගන්න. වාන්දර වෙලාවක්ද? දැන් 12:24 රෑ. දැන් වාගේ අද වැඩට යනවද? අද මම යන්නේ අද යන්නේ නිසා normal time එකට යන්නේ. මට 11. normal time කියන්නේ රෑද? ඔතන දෙකට තමයි අද වැඩ තියෙන්නේ off එක 11කට රෑ. එතකන් ඔයා මොන හරි වෙන මේකට අදාළ ටිකක් කරන්න listening එකක් වගේ. ඒක තමයි. නැත්නම් reading එක කියවලා බලන්න ඔයාලට නිකන් idea ඔයා කැමති එකක් කරා. ඒකල මට message එකක් එවන්න මගේ number එක save කරගෙන තියාගන්න මොකද මම ඒක WhatsApp බැලුවා ඒක මොකොත් මට පෙන්නන්නේ නැහැ ෆොටෝ එකක් නම්. මම ඒකින්ද ඒක මොකොත් message එකක් දාන්නේ. හරි. මම බැලුවා ඒක number එකක් දාන්න එතකොට මම මේ ඔයාගේ නම එවන්න. හරි. මම ඒකට apply කරන්න. එහෙනම් හරි. මම මේ කරපු ටික එවන්නද ඔයාට email එකට? ඕනද? ඒත් කමක් නැහැ. ඕකේ මම දාන්න. email එක දැම්මද? ඔව් මට ඒවල තිබ්බා. එහෙනම් බුස්සර් නයි තියන්න. හරි බුස්සර්.